අද බුදුරජාණන් වහන්සේගේ විශේෂ ගුණයක් කතා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ ආමගන්ධය ප්‍රහාණය කළ බව. හරි අගේ මේ දේශනාව. මස් මාංශ කෑම ගැන තියෙන්නේ. ඒ නිසා මේ කරුණු කාරණාව තේරුම් අරන් තිබීම හරියට වටිනවා. බුද්ධ දේශනා ඇසුරින් සමාජයේ බොහෝ ආందోලනයට ලක් වුණ කාරණාවක් තමයි මස් මාංශ ප්‍රශ්නය. නැත්නම් නිර්මාංශ ප්‍රශ්නය. ඉතින් ඒ නිසා මේ දේශනාව තේරුම් ගන්න එක හරි අගේයි. ඒ දවස්වල අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. මේ සූත්‍ර දේශනාවේ නම ආමගන්ධ සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ දැක්ම, බුදුරජාණන් වහන්සේ කෙලෙස් ගැන කරන අර්ථ විවරණ හරි වටිනවා. මේ සූත්‍ර දේශනාව ඇසුරින් අපිට තේරුම් ගන්න ලැබෙන එක. මේ සූත්‍ර දේශනාව මට මතක් වුණේ අපි කලින් කළානේ මහ ගෝවින්ද සූත්‍රය. ඒකේ තියෙනවානේ ආමගන්ධය ගැන. එතකොට ඒ ආමගන්ධය ප්‍රහාණය කළොත් තමයි කියනවා බ්‍රහ්ම ලෝක යන්න පුළුවන්. එතකොට ආමගන්ධය ප්‍රහාණය කළොත් නම් බ්‍රහ්ම ලෝක යන්නේ ඒ සියලු ලෝකයේ ඊතර වුණ ලෝකෝත්තර තත්වෙට යන්න කොහොමදත් ආමගන්ධය ප්‍රහාණය කරන්න වෙනවා. එතකොට ආමගන්ධය කියන්නේ මොකද්ද කියලා මේ දේශනාවත් එක්ක තමයි මට කල්පනාවට ආවේ මේ ආමගන්ධ සූත්‍රය. එතකොට මේ සූත්‍රය ගැන කල්පනා කරනකොට මට ඒත් එක්කම තේරුණා මේකෙන් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නේද ඉස්මතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පවිත්‍ර බව නේද. බුදුරජාණන් වහන්සේ කුසල් අකුසල් හරියට දන්නා බව නේද. ඒ සක්දිවිඳු කිව්වේ කියන්නේ මේ කුසලයයි මේ අකුසලයයි මේ සේවනය කරන්න මේ සේවනය කරන්න එපා. මේ හොඳ මේ නරක මේ කළු ධර්ම මේ සුදු ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ තරම් පිරිසුදු මැනවින් දේශනා කරපු වෙනස් ශාස්ත්‍රඥ වහන්සේ නමක් අතීතයේ හෝ වර්තමානයේ හෝ බුදුරජාණන් වහන්සේ හැර දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ කාරණාව ගොඩාක් තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ හැර මස් මාංශ ප්‍රශ්නේ විසඳන්න නම් කෙනෙක් නැහැ. ඇයි මොකද 이르දියෙන් ඇවිල්ලා කිව්වත් මස් මාංශ කන අය කනවා නොකන අය බයිනවා. ওই දෙක තමයි ලෝකේ තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳගෙන තියාගන්න එක හරි වටිනවා. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා තාපසයෙක් හිටියා. මේ තාපසයා මස් මාංශ වළඳන්නේ නැහැ. මාළු මස් වර්ග, පිළිඋඩු වර්ග ආහාරයට ගන්නෑ. ගස්වල කොළ ඊළඟට ඇට වර්ග ඒවා තමයි ආහාරයට ගන්නෙ. ඉතින් ඒ නිසාම මේ තාපසීන් වහන්සේට මම හිතේ 500ක් ඉන්නවා මේ ශිෂ්‍යෝ. එතකොට මේ ශිෂ්‍යෝ 500ත් එක්කම නිර්මාංශ වෙලා භාවනා කරනවා. මෙයාලගේ ජීවිතේ දැන් අපි චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන ආර්ය ශ්‍රැංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩනවනේ. ඒ අය විමුක්තියක් උදෙසා එයාලා කරන ප්‍රතිපදාව තමයි නිර්මාංශ වීම. එතකොට මොකද උනේ? නිර්මාංශ වීම මුල් කරගෙන ඉන්නවා කන්නේ බොන්නේ නැහැ මස් මාංශ. ඉතින් ගමට එනවා ගමේ මිනිසුන්ටත් කරන දේශනාව තමයි මස් කන්න එපා, මාළු කන්න එපා, පිළිහුඩු වර්ග කන්න එපා. උඹලා ඕවා කාලා බලාපල්ලා හාල් මැස්සෝ 100ක් ඇවොත් ප්‍රාණී 100ක් නේ. ඒ නිසා ඕවා බඩේ තියාගෙන මලකුණු බඩේ තියාගෙන උඹලා ලෝකෙට කොහොමද මෛත්‍රී කරන්නේ? ඒ නිසා කන්න එපා කියලා මේ තාපසයා ගමේ මිනිස්සුන්ට බණ කියනවා. ඉතින් ගමේ මිනිස්සු කොහොම ටික අර තාපසීන් වහන්සේට ආමගන්ධ තාපසීන් වහන්සේට හරියට මේ අපෝපස්ථාන කරනවා. මෙහෙම කරද්දී ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා හිමාලේ ඉන්නවා. හිමාලි කාලයක් යනකොට අර කොළ පොතුම කාලා ඇඟ ගොඩාක් කිට්ටු වෙලා මේ මන්ද පෝෂණේ ගතියක් ආවා. ඊට පස්සේ ඒත් එක්කම ලුණු ඇඹුලුත් හොයාගෙන ආපහු අර 500ත් එක්ක ගමට ආවා. ආය ගමේ මාස 3ක් විතර වස් කාලේ ඉඳලා ඊට පස්සේ කාලා බීලා ඔන්න ඇඟ ආයෙ ටිකක් හැදෙනවා ආයෙ කැලීට යනවා.
එතකොට ඔහොම ඉන්නකොට ඔය අතරතුර භාග්‍යවත් අරහත් ගෞතම අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ හිමාලයේ පර්වත ප්‍රාන්තයේ ගමට වැඩියා. එතකොට ඒ වැඩියට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ ගමට ගිහිල්ලා ඒ ගමේ මිනිස්සුන්ට ධර්මයේ දේශනා කළා. ඒ ගමේ මිනිස්සු ඔක්කොම එක් කට්ටියක් සෝවාන් වුණා, කට්ටියක් සකදාගාමී වුණා, කට්ටියක් අනාගාමී වුණා, කට්ටියක් පැවිදි වුණා. ඉතින් ඒ මුළු ගමම ධර්මානුකූල වුණා. ඊට පස්සේ ඔන්න කාලයකට බුදුරජාණන් වහන්සේ ආයෙ සවැත් නුවරට වැඩියා. කාලයකට පස්සේ ආයෙත් අර තාපසින් ආමගන්ත තාපසින් වහන්සේ ශිෂ්‍යයෝ 500ත් එක්ක ආපහු එනවා අර ගමට. ආපහු ඒ ගමට ඇවිල්ලා පින්ඩපාතේ යනවා, ලුණු ඇඹුල් දානි ලැබෙනවා. මිනිස්සුන්ගේ නෑ අර ඉස්සර තරම් අර බ්‍රහ්මිකාව වගේ අර මිනිස්සු සලකන ගතිය ඒක නෑ. මිනිස්සු හරි අමුතුයි. මේ මිනිස්සු තම තමන්ගේ වැඩපළ කර ගන්නවා, පාඩුවේ ඉන්නවා. අර තාපසින් වහන්සේලාගේ පිටිපස්සෙන් වැටිලා මැරීගෙන හිටපු එක නෑ. ඊට පස්සේ මෙයා මිනිස්සුන්ගෙන් ඇහුවා මේ මොකද මේ ගමට උනේ? රජතුමා මේ ගමේ මිනිසුන්ට දඬුවම් දුන්නද, ගම් වතුරක් ආවද, මොකක්ද උනේ? ඒකත් එහෙම එකක් උන්නේ මේ ගමට ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ වෙදියා කිව්වා. ඊට පස්සේ මෙයා කිව්වා සම්මා සම්බුදු කෙනෙක්. මොකද මේ තාපසීන් වහන්සේලා අතර බ්‍රාහ්මණයන් අතර ප්‍රසිද්ධයිනේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත කෙනෙක් සම්මා සම්බුදු වෙනවා කියලා. ඊට පස්සේ මෙයා කිව්වා සම්මා සම්බුදු කෙනෙක්. ඔව් සම්මා සම්බුදු කෙනෙක්. අන්න එයාට එකපාරම නිර්වාණ ප්‍රතිපදාව කියන එක ඊළඟට ආවා. මොකද මෙයාගේ හිතේ තියෙන නිවන් දකින්න එකම ක්‍රමේ නිර්මාංශ වීම. සුගතිය යන, දෙව්ලෝ යන, බ්‍රහ්ම ලෝකේ යන නිවන් දකින්න එකම ක්‍රමේ මස් මාංශ වලින් තොර වීම කියන අදහස මෙයාගේ තියෙන්නේ. ඒතර මෙයා එකපාරම ඇහුවා ඔය බැඩිය මේ සම්මා සම්බුදුයි කියන කෙනා මස් මාංශ කනවද? ඊට පස්සේ කියනවා අපි මේ ගමට වැඩියට පස්සේ මස් හදලා දුන්නා, මාළු හදලා දුන්නා. උන්වහන්සේ වළඳනවා. මස් මාංශ වළඳනවා. ඊට පස්සේ කිව්වා බුදු කෙනෙක් වෙන්න බෑ. කොණු වෙච්ච මස් බඩේ තියාගෙන මෛත්‍රී නම් කරන්න බෑ. බුදු කෙනෙක් නම් වෙන්න බෑ කිව්වා. ඊට පස්සේ ආයෙත් මෙයාට හිත ඇතුලෙන් එනවා සම්මා සම්බුදුයි කියලා මෙච්චර කාලයකට කෙනෙක් මට හම්බ වුණේ නෑනේ. මිනිසු කියලාත් නෑනේ. අපේ වේදාන්තර ග්‍රන්ථවල මහා බ්‍රාහ්මණයෝ අපිට උගන්වලා තියෙනවානේ සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. ඒකෝර මට ඒක ඇහුනේ ඉස්සෙල්ලාම මෙහින්නේ. ඊට පස්සේ කිව්වා කොහෙද ඉන්නේ? ඊට පස්සේ කිව්වා ආන්න අර දිසාවේ සාවස්තියේ ඉන්නේ. ඊට පස්සේ මෙයා සැහැල්ලු පිරිකර අරගෙන මේ ගෝලියෝ 500ත් එක්කම එක උසුමට යනවා. ඒ කාරණා දෙකක් තියෙනවා. එකක් සම්මා සම්බුදුයිද කියලා ඇත්තටම බලන එකයි. අනිත් එක තමයි සම්බුදු වුණා හෝ නැතා හෝ මේ මස් මාංශ කන එක නම් හොඳ වයින් දෙකක් කියන්න ඕන කියලා තමයි තාපසීන් වහන්සේට කල්පනාවට ආවේ. ඒ නිසා මේ දෙකෙන් එකක් කරගන්න ඕන කියලා දැන් එක උසුමට ගියා. එහෙම සවැත් නුවරට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ යාලා එන බව දන්නවනේ. භාග්‍යතුන් වහන්සේ අර යාලා දොරටුවෙන් ඇතුල් වෙනකොටම පේන තැනක භාග්‍යතුන් වහන්සේ ආසනෙ වැඩි හිටියා. අර තාපසීන් 500ත් එක්කම ඇවිල්ලා මෙයා වැන්දේ නැහැ කෙලින් මේ හිටියා. කතා බහකුත් නැහැ. දැන් දැක්ක ගමන් මොකද්ද කියන්නේ කියලාත් මෙයාට හිතා ගන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ ඇහුවා තාපසය මේ කොහොමද සුවසේ වැඩ ඉන්නවද? මම නම් සුවෙන් කිව්වා. ඔබ වහන්සේ මේ අහවල් ගම් පළාතට වැඩියද? වැඩියා කිව්වා. ඊට පස්සේ මේ ඔබ වහන්සේ මම අහන්නමයි ආවේ. ඔබ වහන්සේ ආමගන්ධය වළඳනවද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මොකක්ද ආමගන්ධය කියන්නේ? මස් මාංශ කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මස් මාංශ ආමගන්ධය කියන එක මේ ආර්යයන් වහන්සේලා සම්මා සම්බුදුවරු ආමගන්ධය කියලා පාවිච්චි කරන්නේ මස් මාංශයට නෙමෙයි කිව්වා. ඊට පස්සේ කිව්වා බ්‍රාහ්මණය ඔබ ඔය අහන විදිහෙම ප්‍රශ්නයක් මීට කලින් ලෝකේ පහළ වුණ කාශ්‍යප තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් මේ ප්‍රශ්නේම වෙලා තියෙනවා කිව්වා. ඊට පස්සේ පුදුම සිද්ධියක් මේක. හොඳට කන් යොමු කරගෙන අහන්න. ඊට පස්සේ කාශ්‍යප තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 20000ක් තියෙන කාලේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සම්බුදු වුණේ. උන්වහන්සේ සතර පෙර නිමිති දැකලා භාවනා කළා මාලිගාවේ.
උන්වහන්සේගේ මාලිගාවේ උන්වහන්සේගේ ප්‍රධාන වීරිය හොඳට වැඩුණා. ඊට පස්සේ කල්පනා කළා මම කොහොමද මේ උතුම් විමුක්තියක් උදෙසා යන්නේ? මා ගෘහ ජීවිතය අත්හරින්නේ කොහොමද කියලා හිතනකොට මාලිගාව එහෙම අහසට ඉස්සුණා. ඉස්සිලා වජිරාසන භූමිය ළඟට ගියා. ඉතින් ඒ කාශ්‍යප මහ බෝධිසත්වයෝ මාලිගාවෙන් බැහැලා ඊළඟට අඩිය තිබ්බේ මේ වජිරාසනේ ළඟ. එතකොටම දෙවිවරු සිවුරු පිරිකර දුන්නා. සිවුරු පිරිකර ඇඳගෙන උන්වහන්සේ මේ වජිරාසනේ අසුන්ගෙන දවස් 7ක් මේ සමාධිසුවෙන් වැඩ ඉඳලා දසමාර සේනා පරාජයටපත් කරලා සම්මා සම්බුදු බවට පත් වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ඉතින් මහා බෝධිසත්වෝ මාලිගාවෙන් එළියට බහිනකොට මාලිගාව ආයෙ තිබ්බ තැන පිහිටියා. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ කාන්තක අශ්වය අපිට අභිනිෂ්ක්‍රමණය කළේ. ඉතින් ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කුමාර අවදියේ සම්බුදු වෙන්න කලින් ඒ කිකී රජමාලිගාවේම කිකී රජුරුවන්ගේ රජමාලිගාවම පුරෝහිතයට පුත්‍රයෙක් හිටියා තිස්ස කියලා. මේ තිස්සට ආරංචි වුණා මේ කාශ්‍යප කුමාරයා අනාගතේ සම්බුදු වෙනවා කියලා. ඉතින් මෙයා පුංචි කාලෙම කියනවා කාශ්‍යප අපි මේ ගේ දාලා යන්. අපි ගේ දාලා යන්. ආයෙ ටිකක් වෙනකොට ආයෙ අර කුමාරයා කියනවා තිස්ස මේ අපි යන්. ඉතින් නමුත් පින්වතුනි කොච්චර යන් කිව්වත් සෑම සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකටම සතර පෙර නිමිති දකින්නම ඕන. ඉතින් අරයට හරිය හදිස්සි. ඉතින් තිස්ස අර බෝධිසත්ව කුමාරයා පුංචි කාලෙම එයා ගෙදරින් ගියා. එයා ගිහිල්ලා හිමාලයට වෙලා ඉන්නවා. එයාගේ තාපසකම තමයි මස් කන්නේ නැහැ, මාළු කන්නේ නැහැ, පිළිහිඩු කන්නේ නැහැ. ඒක තමයි යාගේ තපස්චර්යාව. ඊට පස්සේ ඔහොම ඉන්නකොට කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. ඊට පස්සේ මහා වනයේට ආපු මිනිසෙක් කිව්වා කාශ්‍යප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා. ඊට පස්සේ මෙයාටත් එකපාරම මතක් වුණා ඒ කාශ්‍යප තථාගතයන් වහන්සේ ආමගන්ධය වළඳනවාද? ඊට පස්සේ කිව්වා මොකක්ද ආමගන්ධය කියන්නේ? මස් මාළු. අනේ උන්වහන්සේ වළඳනවා කිව්වා. මේක හරියන්නේ නැහැ. මෙහෙම විදියට මිනිස්සු සම්බුදු වුණා කියලා මිනිස්සු මුලා කරන්න දෙන්නේ නැහැ කිව්වා මම. කියලා එක පයින් මෙයාලා පින විසින් ඉතින් මෙහෙවන්නේ. දන්නවද මේ තිස්ස ඒ බ්‍රාහ්මණයාගේ නම තිස්ස? ඒ තිස්ස කියන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයා. මස් මාංශ කන්න හැදුම් කැලේට වෙලා හිටියා. අර මස් මාංශ කනවා කිව්ව හඬට ඒ තිස්ස තාපසයා මේ එක උසුමට ආවනේ මේ භාග්‍යතුන් වහන්සේ හොයාගෙන. එතකොට එදත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉස්සරහ වැඩ ඉන්නවා. ඊට පස්සේ ආපු ගමම්ම මේ ඇහුවා මේ ඔබ වහන්සේ ආමගන්ධය වළඳනවද? මං වළඳන්නේ නැහැ කිව්වා. ශාස්ත්‍රඥ වහන්සේ කිව්වා මං වළඳන්නේ නැහැ. හරි හොඳයි කිව්වා. දැන් අඳුරගත්ත තමන් කාශ්‍යපයන් කියලා. අන්න හරි කිව්වා. ඔබ වහන්සේ නම් සම්මා සම්බුදුවරයෙක්මයි කිව්වා. අනිතක අපේ රාජ්‍ය පැලැන්තියට තාපසකමටත් ගැලපෙනවා. ආමගන්ධය වළඳන්නේ නැති එක. බොහොම අගේ කිව්වා. දැන් ඉතින් ඒ තාපසයාත් අයිනකට වෙලා ගහක් යට වෙලා ඉන්නවා. පහුවදා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියේ නැහැ. සංඝයා බුදුරජාණන් වහන්සේ හැමදාම පිණ්ඩපාතේ වඩින්න ඉස්සල්ලාම කුටියෙන් එළියට බහින්නේ බුදුරජාණන් වහන්සේ. ඒකට සංඝයා එක එක්කෙනා එකතු වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩියේ නැහැ. මොහොතක් බලා ඉඳලා සංඝයා පාත්‍රය අරන් බුදු කුටිය පැදකුණු කරලා තමයි ඊට පස්සේ පිණ්ඩපාතේ යන්නේ. බුදු කුටිය පැදකුණු කළා. ඒ කාලේ තිබ්බ චාරිත්‍ර සම්මා සම්බුදුරුන්ට ඉච්ඡර ගෞරව. ඊට පස්සේ මේ රජතුමාට ආරංචි වුණා තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියේ නැහැ කියලා. ඊට පස්සේ දානෙ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ දැනගෙනමයි එහෙම කළේ. ඒතර දානෙට තිබ්බේ ඇල්හාලේ බතුයි ලිහිණි මේ කුරුල්ලන්ගේ මේ මස්. ඊට පස්සේ දානෙ ටික දැන් ගෙනාවා. දානෙ ගෙනල්ලා ඒ බුදුරජාණන් වහන්සේට ඉස්සරහින් තිබ්බා. දැන් අර තාපසයා බුදුරජාණන් වහන්සේ විතරයි දැන් අසපින්නේ. ඊට පස්සේ දැන් තාපසයා කල්පනා කරනවා දැන් බලමුකෝ වළඳයිද නැද්ද කියලා.
බුදුරජාණන් වහන්සේ දැන් වෙන දානල වළඳනවානේ. බුදුරජාණන් වහන්සේ එදා දානේ වළඳන කලින් මස් කෑල්ලක් වැළඳුවා. තරහ ගියා කියන්නේ අර තාපසයට. දැන් බලන්න මේ අද කාලේ වගේමයි. සමහර මිනිස්සු ඉන්නවා වෙනම දානේ ගෙවල් වලට යනවා හාමුදුරුවෝ මස් කනවද කියලා බලන්න. වෙනමම ඉන්නවනේ. ඉතින් එහෙම ගිහිල්ලා හොඳට බලනවා මොනවද දැන් මාළුවෙක ගෙනිච්චද කොයි හාමුදුරුවෝද වැළඳුවේ. ඊට පස්සේ එක හාමුදුරුවමක් අත වහපු ගමන් අනේ සිල්වත්. ඊළඟ හාමුදුරුවෝ පාත් දානෙකට ගත්ත අනේ සිල්වත්. ඊළඟ හාමුදුරුවෝ පොඩි කෑල්ලක් දාන්න කිව්වා. අන්න දැන් මෙයා දැන් බෙදද්දින් වෙන වෙනම මෙයාගේ හිතේ අර වගේම කට්ටිය. හැබැයි ඉතින් මෙහෙමයි මේ දෘෂ්ටි හිතවල තියෙන්න පුළුවන්. දැන් මේ තාපසින් වහන්සේත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන කෙනෙක් මේ. ඊට පස්සේ බලාගෙන හිටියා මේ මස් කෑල්ල වළඳන ඇල්හාලේ බතුයි වැළඳුවා. හොඳටම තරහ ගියා. බැන්නා ඔහොම හොඳ නැහැ කිව්වා. අපි හිතුවේ නැහැ කිව්වා ඔච්චර බොරුයි කියලා. ඒ කාන්තෙන් තේරෙනවා කිව්වා බුදු වෙලා නැහැ කිව්වා. බුදු වුණා නම් ඔහොම මස් කන්න බෑ කිව්වා. හිතෙන්නේවත් නැහැ කිව්වා. ඊට පස්සේ මෙහෙම බැනගෙන ගිහලා එයා කියනවා මේ විදිහට. කියනවා මේනේරි මොන් ඇට තලගුලි කොළ දලු අල මුල් රුක්පල මේවා තමයි දැහැමින් ලැබුණ දේවල්. දැහැමුන් සැනසුන උදවිය මේ වළඳන්න ඕනන්නේ. එතකොට කම්සැප අත්හැරපු මේ ශ්‍රමණයෝ ඒ විදිහට මේවා කරන්න ඕන. මතක තියාගන්න ඕන බොරු කියන්න එපා. දැන් ඊයේ කිව්වා ආමගන්ධි වළඳන්නේ නැහැ කියලා. දැන් අද මේ මන් දැක්කනේ බොරු කියන්න එපා. මේ ඊයේ කිව්වා ආමගන්ධි වළඳන්නේ නැහැ කියලා. දැන් අද වළඳනවා. ඒ නිසා බොරු කියන්න හොඳ නැහැ ශ්‍රමණයන් වහන්සේලා. ඊට පස්සේ කිව්වා සොඳුරු ලෙස පිසින ලද මියුරු රසයෙන් පිරුණු සුවඳ හැල් බත් අනුන් දනට දුන් විට ඉතින් යම් කෙනෙක් වළඳයිද ඒ බත සෝ බුඤ්ජති කස්සප ආමගන්ධා කස්සපේනි. දැන් බුදු කෙනෙක් කියන හැඟීම නැහැ. කස්සපේනි ඒ වාගේ ඇල්හාලේ බතට මස් මාළු වළඳන අය තමයි ආමගන්ධය වළඳන්නේ. ඒකටයි ආමගන්ධය කියන්නේ. ඊට පස්සේ න ආමගන්ධෝ මම කප්පතිති ඉච්ඡේව තුවම් බාසයි බ්‍රහ්ම බන්දු. බ්‍රාහ්මණ ආගමේ අපි කවුරුත් දැන් එයාට අරක සංඥාවනේ තියෙන්නේ. එතකොට ඔබම කිව්වා මම ආමගන්ධය වළඳන්නේ මට ඒක කැප නැහැ කියලා. සාලීන මන්තම් පරිබුඤ්ජමානෝ සකුන්ත මන්සේහි සුසංකන්තේහි. දැන් ওই අසට ඇල්හාලේ බතට මේ ලිහිණි මස් වළඳන්නේ. ඊට පස්සේ මෙහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ නිහඬව වැඩ හිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ රන්රුවක් සේ බැබලෙමින්. ඒ මොහොනේ කිසිම වෙනසක් නැහැ. එතකොට ඒ සුන්දර මුව මඩලේ සුදුම සුදු පාටින් ඇහි බැම දෙක අතර ඌර්ණ රෝම ධාතු තියෙනවා. පින්වතුනි ලෞතුරා සම්බුදු කෙනෙකුට ඌර්ණ රෝම ධාතු පිහිටන්නේ පළවෙනි විවරණ ගත්තා පටන් ඇත්ත කතා කිරීම නැමැති පිනේ විපාක විදිහට තමයි ඌර්ණ රෝම ධාතු පිහිටන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් සත්‍යම කතා කරපු නිසා සුදු පාට ඌර්ණ රෝම ධාතු පිහිටියා. ඒ ඌර්ණ රෝම ධාතු දැන් මිහින්තලා සෑය වැඩ ඉන්නේ. අෂ්ටවංක මාණික්කය ඇතුළේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සුදු පාට ඌර්ණ රෝම ධාතුව ඇහි බැම දෙක අතර තියෙනවා දැකලා ආයෙත් අර මේ තිස්ස බ්‍රාහ්මණයට තිස්ස තාපසයට එකපාරම අර බුදු කෙනෙක් දෝ කියලා ආයෙත් හිතුණා. ඊට පස්සේ මෙයා අහනවා පුච්චාමිතං කස්ස පේතමත්තං කතම්පකාරෝ තව ආමගන්ධෝ. මෙයාට හිතුණා මට ආමගන්ධේ කැප නෑ කියලා ඊයේ කිව්වේ වෙන අදහසකින්ද දන්නේ නැහැ. දැන් මොකද මේක ආමගන්ධය කියන්නේ මස් මාළු කියලා කතාවක් ගියේ නෑනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් එක්ක. ඒ නිසා වෙන අදහසින්ද දන්නේ නැහැ. ඒ නිසා ඇහුවා මේ ඔබ ආමගන්ධය කිව්වේ වෙන මොකකට හරිද කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ අකම්පිත බව ඉදිරියේ තමයි ඔහු දමනය වෙන්නේ. ඊට පස්සේ කියනවා
පානාති පාතෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙසේයි දේශනා කළේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ තමයි විස්තර කරන්නේ අර ආමගන්ධ බමුණට. පානාති පාතෝ වදචේද බන්ධනං කියන ප්‍රාණඝාතය, අන් අයට වද දෙන එක, මිනිසුන්ගේ අත්කන්නාසාදිය කපන එක, සිර කරන එක, සොරකම, බොරු කීම, රැවටීම, වංචාව, ක්‍රෝධය, ක්‍රෝධයෙන් පුපුරා ඉන්න එක, පරදාර සේවනය. ඉතින් ඒසාම ගන්ධෝ නහි මංස භෝජනං. ඒවා තමයි කිව්වා ආමගන්ධී කියන්නේ. මාංශ භෝජනේ නෙවෙයි කිව්වා. මාස් මාළු කන එක නෙවෙයි කිව්වා. ඒතකොට යම්කිසි කෙනෙක් මාස් මාළු නොකා හිටියත් සත්තු මරනවා නම්, සත්තුන්ට වද පීඩා දෙනවා නම්, බොරු කියනවා නම්, අනුන් රවටනවා නම්, වංචා කරනවා නම්, ක්‍රෝධයෙන් ඉන්නවා නම්, පරාඹුවන් සේවනය කරනවා නම්, එහෙම නෙවෙයි කොළ දිය කරලා බිව්වත් එයා ආමගන්ධින් යුක්තයි. ඊට පස්සේ දේශනා කරනවා කන් සැපෙහි විකල්ුණ යේ ඉද කාමේසු අසඤ්ඤතා ජනා. මේ ජනයා ඉන්නවා කාමයෙන් අසඤ්ඤතයි. ඒ කියන්නේ විකෘති කාමාසාවන්ගෙන් යුක්තයි. මේ ලෝකේ කාමයටත් සංයමයක් කියලා එකක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් කාමයේ තියෙන සංයමයේ තමයි විවාහ වෙනකල් කාම ඇසුරක් ලබන්නේ. එතකොට විවාහ වෙනකල් යම්කිසි මේ දුවෙක් හෝ පුතෙක් හෝ කාමයේ කෙරෙහි මුසපත් වෙලා ඉන්නවා නම් එයාලගේ කාමයේ සංයමයක් නැහැ. එයාලගේ හිත කාමයෙන් මුසපත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ කාමයේ තියෙනවා තමන්ගේ ස්වාමියා හෝ බිරිඳකින් පමණයි සතුටු වෙන්නේ. එතනින් එහා තියෙන සියල්ල කාම විකෘතිය, කාමයේ අසඤ්ඤත භාවය කියන එක. කාමයෙන් මුසපත් වෙලා. ඊළඟට එහි තමන්ට බිරිඳක් තෝරා ගැනීමේ තියෙනවා. පිරිමියෙක් බිරිඳක් විදිහට තෝරාගන්නේ කාන්තාව. ඒ කාන්තාව තමන්ට වැඩිය වයසින් අඩු. ඊළඟට ඒ වගේ තියෙනවා. එතකොට ඒ සීමා බන්ධන ඉක්මවා ගියා කියන්නේත් ඒකට කියන්නේ විකෘති කාමාසා. එතකොට මේවා තමයි පිළිගඳ. ආමගන්ධය කියන්නේ පිළිගඳ. ඒවා තමයි පිළිහුඩු. රසේසු ගිද්ධා අසුචික මිස්සිතා. අකුසල් සමග එක්වන රසයේ ගිජු බව. රසයට ගිජු වෙලා ඉන්නවා. ඒ මුල් කරගෙන පව් කරනවා. ඊට පස්සේ දහමක් වැටහෙන්නේ පින්පව් අදහන්නේ. නත්තික දිට්ඨි විසමා දුරන්නය. ඉතින් පින්පව් කියලා දෙයක් එයා පිළිගන්නේ නැහැ. මේ නත්තික දෘෂ්ටියෙන් යුක්තයි. මේ හැම මැරුණාට පස්සේ ඔක්කොම ටික මැරිලා යනවා. ඒ නිසා ඉන්න කාලේ ඔය ඕන එකක් කරපල්ලා බං කියනවා. ඒසාම ගන්ධෝ නහි මංස භෝජන. මේවා තමයි පිළිහුඩු කියන්නේ. පිළිගඳ කියන්නේ. මාංශ භෝජනේ නෙවෙයි. යේ ලුකසා ධාරුණා පිට්ටි මංසිකා. කෙනෙක් ඉන්නවා හරි දරදඬුයි නපුරුයි. පිට්ටි මංසිකා කියන්නේ කේලම් කියනවා. පිටිමස් කනවා කියන්නේ හොඳට ඉන්නවා. ඊට පස්සේ පිටිමස් කනවා කියන්නේ තමන්ගේ මත දාලා පිටේ මස් කඩ කනවා. ඒ කියන්නේ හොඳට ඉන්නවා. ඉස්සරහින් එකක් පිටිපස්සට මේ යා නැති තැන වෙන එකක්. පිටිමස් කනවා. ඉස්සරහින් වදිනවා පුදනවා හැරුණාට පස්සේ මස් කඩ කනවා. කේලම් කියන එකටයි ගුණමාකුකමටයි කුහකකමටයි ඔය ඔක්කොම යෙදිච්ච තැන තමයි පිටිමස් කනවා කියන්නේ. මිත්තද්දුනෝ කියලා කියන්නේ මිතුරන්ට ද්‍රෝහි. ඊළඟට කරුණාවක් නැහැ. මාන්නෙන් යුක්තයි. අදාන සීලා නචදෙන්ති කස්සචි. දානයක් මානයක් මොකුත් දෙන්නේ නැහැ. ලෝභ කමෙන් ඉන්නවා. දැන් මේක විස්තර කරනකොට තියෙනවා මේ ආදින්න පුප්පකගේ පරම්පරා 7ක් ඉන්නවා කියලා කියන්නේ මේ කුප්පිපාසක මේ පෙරේත ලෝකෙනේ. පිපාසය බඩගින්න සංසිඳෙන්නේ නැහැ කිසිම විදිහක. ආදින්න පුබ්බක පවුලේ සියලු දෙනා ඉපදලා තියෙන පෙරේත ලෝකේ නොදීම නිසා. ඒකනේ මට්ට කුණ්ඩලීට කරාමු දෙක තල්ලා දැම්මේ. ඊට පස්සේ එතකොට සමහර වෙලාවට අර මැරිච්ච එක පෙරේත ලෝකේ ඉන්න එකත් පරම්පරාවට යනවා ඇති. ඒ වුණාට බලන්න ඒ පරම්පරාව එතනින් කැළුණානේ මට්ට කුණ්ඩලී නිසා.
මට්ට කුණ්ඩලී නිසා පරම්පරාවේ චාරිත්‍රය කැඩුනානේ පෙරේත ලෝකේ යන්නේක. ඔහු දෙව්ලොව ඉපදුනා බුදුරජාන් වහන්සේට පැහැදිලා දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ තාත්තා බේරගත්තානේ. තාත්තා සෝවහන් වුණා. එතකොට එක්කෙනෙක් ගැලවුණා නම් සරණට ඇවිල්ලා. දැන් පින්වතුනි මේ පෙරේත ලෝකවල අපායවල වල යනවා එක දිගට. ඒ පරම්පරාවක එක්කෙනෙක්වත් ගලව ගන්න ආයේ නැහැ. මොකද තමන්ගේ පරම්පරාවෙන් එක්කෙනෙක් ගියොත් එහෙම දිව්‍ය ලෝකයකට බ්‍රහ්ම ලෝකයකට පිහිටක් තියෙනවා. මොකක් හරි පිහිටක් තියෙන්න පුළුවන් යම් සම්භාවිතාවයක් තියෙනවා. දැන් බලන්නකෝ කෝකාලික මේ නිරේ යනකොටත් ඊට කලින් ඔහුගේ ගුරුවරයා තුදූ කියන භික්ෂුන් වහන්සේ ඔහුගේ ගුරුවරයා බ්‍රහ්මෙක් විදිහට ඇවිල්ලා සිහිය පිටවන්න උත්සාහ කළානේ. ඔහු කරගත්තේ නැතුණාට. දැන් මේ නිසා තමයි මට්ට කුණ්ඩලීගේ පවුලේ අදින්න පුබ්බකගේ පවුලේ පරම්පරා ගානක් පෙරේත ලෝකවල ඉඳින් අර මට්ට කුණ්ඩලී දෙව්ලෝකයේ නිසා බේරුණා. ඊට පස්සේ තියෙනවා ඒසාම ගන්ධෝ නහි මාංශ භෝජනං. ওই ලෝභකම දෙන්නේ නැති එක තමයි කියනවා. අනුත් ඇයට දෙන්නේ නැති එක විචිකකරතක් දෙන්නේ නැති එක. ඒවා තමයි කියනවා ආම ගන්ධේ පිළිහුඩු මස් මාංශ නෙමෙයි කියනවා. කෝධෝ මදෝ තම්බෝ පච්චුට්ඨාපනාච. ක්‍රෝධය, මදය, දැඩි බව, එකට එක කිරීම, මායාව, ඉරිසියාව, පුරසාරන් දෙඩීම, මාන්නෙන් ඉදිමීම, දුදනන් සමග ඇසුර මේවා තමයි ඒසාම ගන්ධෝ නහි මාංශ භෝජන. ඒවා තමයි ආම ගන්ධේ. මස් මාළු කන එක නෙවෙයි. මස් මාංශ කන එක නෙවෙයි මේ පිළිහුඩු කියන්නේ. පිළී ගඳ කියන්නේ. පිළී ගඳ කියලා කියන්නේ පින්වත්නි මේ කෙලෙස් ක්‍රෝධයෙන් කොච්චර තරහින් ඉන්නවද? මන්දය, දැඩි බව, එකට එක කිරීම, මායාව, ඒතකොට ඉරිසියාව, පුරසාරන් දෙඩීම, මාන්නේ මේවත් එක ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ලේසි නෑ. මිනිසයන්ගේ ගතිගුණත් එක්ක. ඒ නිසා පුරුදු පුහුණු වෙන්න ඕන තමන්ගේ ගතිගුණ හදාගන්න. මේ කටෙන් ඇතුළට ඔබවන එක ගැන නෙවෙයි කටෙන් එළියට යන ඒවා ගැන පරිස්සම් වුණා නම් හොඳ නැද්ද? දැන් කොහොම ඇතුළට දාන එක තමයි දැන් පොඩ්ඩක් බලන්නේ. ඒ ලේසිනේ එක. මේකෙන් එළියට විසි වෙන ටික. ඊට පස්සේ තියෙනවා යේ පාපසීලා ඉනඝාත සුචකා. ගතිගුණ නරක අය ඉන්නවා. ඊට පස්සේ තව පිරිසක් ඉන්නවා ගතිගුණ නරක වීම ගත් ණයක් අරන් ආයේ දෙන්නේ නැහැ. ඊළඟට වෝහාර කූටා ඉද පාටි රූපිකා. කූට ඝන දෙනු තියෙන අය ඉන්නවා හොඳ වෙලෙන්දු විදිහට. ඊට පස්සේ මේවා තමයි අදම ක්‍රියා කියනවා. නරා ධමා යේද. මේක තමයි නරයන්ගේ අදම දේවල්. කරොන්ති කිබ්බිසං. බොහෝ පව් කරලා මේ අයට මොකද්ද වෙන්නේ? නිරේ උපදිනවා කියනවා. මේ නිරේ උපදිනවා කියනවා. මේවා තමයි පිළිගඳ කියන්නේ. මස් මාංශ භෝජනේ නම් නෙවෙයි. ඊට පස්සේ තියෙනවා යේ ඉද පානේසු අසඤ්ඤතා ජනා. මේ ජනයා ඉන්නවා ප්‍රාණින් කෙරෙහි අසඤ්ඤතයි. කරුණා මෛත්‍රියක් නැහැ. දයාවක් නැහැ. ඉතින් අනුන්ගේ දේ රැගෙන ඔවුන් හටම වද වේදනා දෙනවා. දැන් ඒකනේ මිනිස්සුන්ගේ ඡන්දේම අරන් මිනිසුන්ව වද දෙන්න මැති ඇමතිවරු නැද්ද? නායකයෝ නැද්ද? ඊට පස්සේ තියෙනවා දුස්සීලා. දුස්සීල ලුද්ධා පරුසා අනාදරා. දුස්සීල කුරිරු නපුරු බස් ඇති දයාවක් නැති අනාදර වූ. ඒසාම ගන්ධෝ නහි මාංශ භෝජන. මේක තමයි ආම ගන්ධය. මස් මාංශ භෝජනේ නෙවෙයි. ඒතේසු ගිද්ධා විරුද්ධාති පාතිනෝ. කියනවා ගිජුව මේ අය ගැන විතක නපුරුව සතුන් වනසන පවුම නිති කරන මේ අය වැටෙති අඳුරට ඔළුව යටිකුරු කොට ඇද වැටෙති නිරයට මේවාය පිළිගඳ මස් බොජුන නන් නොවේ. මස් මාංශ නෙවෙයි කියනවා. මේ තියෙන ඍජු මේ ගිජු බව ඊළඟට
නිති පව් කරන එක, අනිත් අය නසන්න තියෙන එක, කල්පනා කරන එක, මේවා තමයි කියනවා මස් මේ පිළිගඳ. ඊළඟට මාළු මස් කිසි දෙයක් නොමකන. ඔන්න කෙනෙක් ඉන්නවා මාළු මස් කිසි දෙයක් කන්නේ නැහැ. නග්න සිරුරෙන් ඉන්නවා. මුඩු හිසින් ජටා මඳුළු දරාගෙන ඉන්නවා. මුඩු හිසින් හෝ ජටා මඳුළු දරාගෙන හෝ තාපසෙ ඉන්නවා. ඇඳුම් අඳින්නෙත් නැහැ. මාස මාංශය දිහා බලන්නේවත් නැහැ තාපසකම. ඊට පස්සේ ධර්මින් ගෝනසං අලුත් අවරාගෙන ගිනි දෙවියන් පුදන. සම් තමයි අඳින්නේ. තවත් තාපසයෝ කොටස අලු ඇඟේ තවරා ගන්නවා. ගිනි දෙවියෝ පුදනවා. ලෝවේ තිබෙන නොයෙක් අමර තපස් රකින්න. මේ ලෝකයේ උතුම් කියලා කියන හැම තාපසකමක්ම කරනවා. යාග හෝම මන්තර ඍතු ගුණ සොයන නම. නැකත් ශාස්ත්‍ර ඔක්කොම තේරෙනවා. නැකත් නිමිති ඒවා ඔක්කොම තේරෙනවා. යාග මන්තර ශාන්ති කර්ම ඒවා ඔක්කොම තේරෙනවා. මාස් මාළු මාංශ මොනවක් කන්නේ. මේ කිසිම දෙයකින් කිසිදා පිරිසිදු නොකරත්. හැබැයි මේ කිසිම දෙයකින් නම් මිනිසෙක් පිරිසිදු වෙන්නේ නැහැ. සැකයෙන් එතර නොවුන කෙනා. සැකයෙන් එතරට යන්නෙත් නෑ යා. ඊළඟට ඒ නිසා හොඳට මතක තියාගන්න නිර්වාණ සබ්බත්ගාමිනී පටිපදා ඥානයි කියලා බුදුරජාණන් වහන්සේට තියෙනවානේ. මේක කළොත් කොහෙටද මෙයා යන්නේ කියන එක බුදුරජාණන් වහන්සේනේ දන්නේ. සිදුවේ හැකි දේ නොහැකි දේ පිළිබඳව ඥානෙ ඨාන ඥානෙ තියෙන බුදුරජාණන් වහන්සේටනේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මේවා නිසා නිවන් දකින්නේ නැහැ කියලා නෑම තමයි. මේවා නිසා සුගතියකටවත් යන්නේ නැහැ කියලා වදාලා නම් නෑම තමයි. ඒතර මේකේ තියෙනවානේ මාස් මාංශ කන්නේ නැතුව තපස් රැක මේ විදිහට යාග හෝම මන්ත්‍ර නැකත් නිමිති සාන්ති කර්ම කර ඉන්නවා. යා හිතන්නේ යා පිරිසුදුයි කියලා. පිරිසිදු නෑ කිව්වා. ඒතර මේ බුදු කෙනෙක් දේශනා කරන්නේ. මේ දේශනාව බුදවරු දෙන්නෙක්ගේ මුවෙන් පිට වුණා. කවුද පළවෙනියෙන් දේශනා කළේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ඊළඟට මේ දේශනාව ආපහු කවුද කළේ? අපේ බුදුරජාණන් වහන්සේ. නෑම තමයි. ඊට පස්සේ ඉඳුරන්ද රැකගෙන ලොවේ ඇති තතු දහමේ හැසිරෙන සදහන් තුලම රැඳෙමින මොඳුව ඇද නැතිව සිටිමින කෙලෙස් දුරු කරමින දුක් සියල්ලම නසා දමමින අසන දකින්න කිසිම දෙයකට නොමැලී මුනිතුමා නුවණැති. මුනිවරයෙක් වෙන්න නම් ඉඳුරන් රැක ගන්න ඕන. ලෝවේ සත්‍ය ධම අවබෝධ කරන්න ඕන. ඊළඟට සදහන් තුලම රැඳිලා ගොඩාක් හිත මෘදු වෙන්න ඕන. මේ අනිත්‍යයට ගරහ යන්නේ නැතුව. තමන් හරි කියලා ඒක නැතුව මෘදු වෙන්න ඕන. ඊළඟට ඍජු වෙන්න ඕන. ඊළඟ කෙලෙස් දුරු කරන්න ඕන. දුක් නසන්න ඕන. කිසිම අහන දකින දෙයකට නොඇලී ඉන්න ඕන. එතකොට තමයි මුනිවරයෙක් බිහි වෙන්නේ. ඊට පස්සේ දේශනා කරනවා පැවසු සේක මෙකරුණ ඉච්ඡේත මත්තං භගවා පුනප්පුන නැවතම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාස මාංශ කණ එක නෙවෙයි පිරිසුදුකම කියන්නේ කියලා. අක්කාසිනං වේදෙහි මන්ත පාරගෝ. මේ මන්ත්‍රයන්ගෙන් ඉහළටම දත් බමුණු තේම මේක දැනගත්තා කියලා කියනවා. චිත්‍රාහි ගාථාහි මුනි ප්‍රකාශයි නිරහම ගන්ධෝ අසිතෝ දුරන්නයෝ. පිළි ගඳින් තොර හැම පවින් තොර ඉගෙන ගත යුතු කිසිවකුත් නැති මුනි රජානෝ මේ වදාළෝ මීරු ගාථාවේ මිහිරි ගාථාවේ. දැන් උනත් මම මේ කාරණාව කියනකොට මගේ වචන නිසා සමහර කෙනෙකුට සැරයි වගේ හරි වචනයක් හරියන්නේ නැති. බුදුරජාණන් වහන්සේ මේ විස්තරය කරනකොට මිහිරිම ගාථාව. මිහිරිම වචන, මිහිරිම පද, මිහිරිම අර්ථ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ දුන මුනිවරයෙක් වෙන්නේ මෙහෙමයි. මේ වගේ නෙවෙයි මේ මස් මාංශ නොකන එකෙන් නෙවෙයි පිරිසිදු බව කියලා. පින්වතුනි මස් මාංශ නොකනවා කියන එක දෙව්ලොව යාමටවත් බඹලොව යෑමටවත් මාර්ගඵල ලැබීමටවත් කිසිම තැනක හේතුවක් කියලා දක්වලා නැහැ. මාස් මාංශ නොකන එක හොඳයි. විශේෂයෙන් අද කාලේ වගේ මේ නිකම් මේ
මේ බොයිලර් මස් වර්ග කකා නිකන් ලෙඩ දුක් හදා ගන්නට වැඩිය නොකා ඉන්න එක 1000න් සම්පතක්. හැබැයි මේන් තමන් පිරිසුදුයි කියලා හිතන එක මම දැන් හොඳ ගුණවතෙක් කියලා හිතන එක මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන සත්වයක් මැරුණාට පස්සේ නිරේ යනවා නැත්නම් තිරිසන් ලෝකේ යනවා. නිකන් අහක යන කුණු දා ගන්න ඕනේ නැහැ. ඒ වගේ අන්න ඒ වගේ සමාදන් කිරීම මිත්‍යා දෘෂ්ටිය සමාදන් කිරීම. ඒක වරදවා ගන්න එපා. මම කිව්වේ මස් මාංශ නොකා ඉන්න එක හොඳයි. මස් මාංශ නොකා ඉන්න එක තුලින් මිනිස්සු පිරිසිදු වෙනවා, ගුණවත් වෙනවා කියලා හිතන එක මිත්‍යා දෘෂ්ටිය. අසාගෙන බුදු සමිඳුන්ගේ මේ සුභාසිත පද පිළිගඳින් තොර සියලු දුක් නීති නසාලන නමාගෙන සිත තථාගත මුනිදුන්ට වැඳගෙන එතනදීම ඉල්ලී අවසර ලබන්නට උත්තම පැවිදි බව. ඊට පස්සේ තිස්ස බ්‍රාහ්මණයා එහිම එතන දන ගැහුවා. දන ගහලා ස්වාමීනි මාව පැවිදි කරගන්න. මාව ආමගන්ධෙන් තොර කරගන්න කියලා කිව්වා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා වැන්දා. වඳිනකොට ඒ බුදුරජාණන් වහන්සේ පින්වත් භික්ෂුව මෙහෙ ඉන්න ස්වාක්ඛාත ධර්මයේ හැසිරෙන්න කියලා මේ ශ්‍රී හස්තේ දික් කළා. එතකොට අර මේ තාපසයෝ ඒ තිස්ස කියන තාපසයන් වහන්සේ කිස් රැවුල් බෑවිලා පාත්‍ර සිවුරු දරාගත්ත භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වුණා. ඊටමත් සුළු කාලෙකින් අරහත්ත්වයට පත් වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. තිස්ස භාරද්වාජ කියලා අග්‍ර ශ්‍රාවක දෙනම වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්නේ. එතකොට බලන්න මාස් මාංශ කනවා කියන එක සම්බන්ධයෙන් ඇතිවෙච්ච දේ. ඒතර කුසල් මේකයි අකුසල් මේකයි යහපත මේකයි යහපත මේකයි කියලා බුදුරජාණන් වහන්සේනේ කියලා දුන්නේ. නැත්නම් අපිත් මමත් කරලා තියෙනවා. මමත් කාලයක් මාස් මාංශ වලින් වැළකීලා මේකයි පිරිසුදු මේකයි හොඳම ගුණධර්ම මේකෙනු නිවන් දකින්නේ කියලා අපිත් හිතලා අපිත් පුරුදු කරලා තියෙනවා. ඒ වුණාට අපි දැනගන්න ඕන යහපත් දේ. ඇත්ත දැනගන්න ඕන. නිකම් බොරුව පෝඩාව නෙවෙයි. ඉතින් බුදුරජාන් වහන්සේ සරණ ගියොත් තමයි මේකෙන් පිහිට තියෙන්නේ කියන එකයි මේ කියන්නේ. මේ සූත්‍රයේ දේශනා කරේ මේ ටික අහලා මස් කාපල්ලා කියලා නෙවෙයි. අකුසල් දුරු කරපල්ලා කියලා. බුදුරජාණන් වහන්සේ මේක දන්නේ. බුදුරජාණන් වහන්සේට ජීවක අපේ ඊට පස්සේ දැන් මේ දේශනාව කරපු ගමන් ආමගන්ධ බ්‍රාහ්මණයා 500ක් තාපසීන් වහන්සේලා ළඟ සමග අපේ බුදුරජාණන් වහන්සේ ළඟ ඒ වික්ෂු භාවයෙන් පැවිදිව අරහත්ත්වයටපත් වුණා. එතන මේ මාස් මාංශ නොකා ඉන්න එකයි මේ නිවන් මාර්ගය කියලා දැඩිව ග්‍රහණය කරගත්ත මාස් මාංශ කණ එක මුල් කරගෙන බුදුරජාණන් වහන්සේත් එක්ක හැප්පෙන්න ආපු අය බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අහලා අරහත්ත්වයටපත් වුණා. ඒ නිසා මේ දේශනාව අහලා ඔබ හිතවත් දෘෂ්ටි යහපත් දේවල් ඇති කරගන්න. දෘෂ්ටි යම් දෝෂ තියෙනවා නම්. මොකද අපිට ඕනේ සරණ. මොකද උපාසකමල අනේ කියන අනේ හාඳුනේ අපි හරි සිල්වත් අපි මස් මා උම්මලක දෙයක් කන්නේ උයන්නවත් කියන්නේ නැල්ලු. ඉතින් ඒ විදිහට තමයි ඉන්නේ හැමෝත් විදිහට. ಗುಣධර්මයක් කියලා සමහර අය මැරිච්ච අයගේ අනේ ඔය හරි හොඳ කෙනෙක් උම්මලක දෙයක්වත් කෑවේ නෑනේ හාඳුරනේ. ඔහොම තමයි මැරිච්ච අයගේ ಗುಣ කියන්නේ. මොකද්ද දන්නේ? එහෙම නෙමෙයි කතා කරපු වචන කියන්නකෝ. අනේ යා බොරු කිව්වේ නෑ. කේලම් කිව්වේ නෑ. පරුස වචන කිව්වේ නෑ. හිස් වචන කිව්වේ නෑ. හතර පොයට සිල් ගත්තා. මෙයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසකෙක්. එහෙම කියන්නකෝ. ඒව නෙමෙයි කියන්නේ. මේ මස් මාංශ කතාව. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ජීව කැවිලා ස්වාමීනි මේ ඔබ වහන්සේ මස් මාංශ කනවාය කියලා මේ හරියට රාවයක් යනවා. ඔබ වහන්සේටම සත්තු මරලා ඔබ වහන්සේත් ඒවා දැනගෙනම කනවලු කියලා මේ මිනිස්සු මේ රජගහනුවර කතා කර කර යනවා කිව්වා. ඇත්තටම භාග්‍යතුන් වහන්සේ අනේ ඔය පව්කාර වචන වලට අපි පෑහෙන්න කැමතිත් නැහැ. නමුත් මට හිතුණා බුදුරජාණන් වහන්සේගෙන් මේක අහන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ උදෙසා දැන සතෙක් මැරුවා කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේ දානේ වළඳනවා කියන එක සිදුවිය නොහැකි දෙයක්. කවුරු හරි එහෙම කියනවා නම් ඒක වැරද්දක් කිව්වා. ඒක බබූත චෝදනාවක් කිව්වා. කිව්වා පින්වත් මේ ජීවක නොවැළඳිය යුතු නොවැළඳිය යුතු මාංශයක් තියෙනවා කාරණා තුනකින්.
ඒ තමයි තමා උදෙසා මැරුවා කියලා තමන් දන්නවනම්. තමන් උදෙසාමයි මැරුවේ කියලා තමන් අහලා තියෙනවනම්. තමන් උදෙසාමයි මේ සතා මරලා මට උයලා තියන්නේ කියලා සැකයක් හිතුණා නම් ඒ මාංශය වළඳන්න හොඳ නැහැ. ඒක අකපැයි. ඊට පස්සේ තමන් උදෙසා සතෙක් මැරුවා කියලා තමන් දන්නේ නැහැ. අපි හිතමුකෝ දානෙකට හාල් මැස්සෝ ටිකක් හදනවා. එතකොට මේ හාල් මැස්සෝ මේ මාළු අල්ලන මිනිස්සයා අහවල් පන්සලේ හාවල් හඳුරන්ට දාන දෙන්නයි මේ හාල් මැස්සෝ ටික අල්ලන්නේ කියලා දල්ලන්නේ. එතකොට මේ මස් මාංශ මරලා තියෙන්නේ හාමුදුරු උදෙසාත් නෙවෙයි. එතකොට තමා උදෙසා මරනවා කියලා දන්නෙත් නැත්නම් අහලත් නැත්නම් සැකත් නැත්නම් ඒ මාංශය වළඳන්න අකප නැහැ. ජීවකට බුදුරජාණන් වහන්සේ වදාළේ මජ්ක්‍ධිම නිකායේ ජීවක සූත්‍රයේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න පින්වත් ජීවක මෙහෙම හිතන්න. ඔන්න මෛත්‍රියෙන් කරුණාවෙන් යම්කිසි භික්ෂුවක් මෛත්‍රියෙන් වාසය කරනවා. එතකොට මේ මෛත්‍රියෙන් වාසය කරන භික්ෂුව යම්කිසි ගෙදරක දානෙකට වඩිනවා. ඒ දානෙට වඩිනකොට මේ අය හොඳට ප්‍රණීතව මාංශත් එක්ක දානයක් මට දෙත්වා කියලා ඒ භික්ෂුවට හැඟීමකුත් නැහැ. ඒ මිනිස්සු ඒ භික්ෂුව මෛත්‍රියෙන් ඉන්නේ. ඊට පස්සේ ඒ දානේ වළඳනකොට අනේ හොඳයි මං ගැන හිතලා මේ හොඳට හදලා තියෙන්නේ කියලා හිතා දානේ වළඳන්නෙත් නැහැ. ඒ භික්ෂුව මෛත්‍රියෙන් ඉන්නේ. දානේ වළඳලා යනකොට ආයේ හිටත් මේ විදියට හදලා දානේ ටිකක් මට දෙත්වා කියලා ඒ භික්ෂුව හිතන්නේත් නැහැ. ඒ භික්ෂුව මෛත්‍රී විහරණයෙන් ඉන්නේ. අර මිනිස්යන්ට අනුකම්පාව නිසා ආව දානේ වැළඳුවා වැඩියා. එතකොට ඔහොම මෛත්‍රියෙන් ඉන්න භික්ෂුවගේ හිත කිලිටි වෙනවද කියලා ඇහුවා. දානේ වැළඳුවා කියලා. හිත කිලිටි වෙන්නේ නැහැ නේ. ඊට පස්සේ කරුණාවෙන් ඉන්නවා කියලා මොදිතාවෙන් උපේක්ෂාවෙන් ඒ භික්ෂුව ඉන්නවා. ඒ භික්ෂුව වළඳන දෙයින් ඒ භික්ෂුවගේ හිත කිලිටි වෙන්නේ නැහැ නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තථාගතයන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේලා සංඝයා විසෙහි දානයක් දෙන්න සතෙක් මැරුවොත් ඒ දායකයා 5 ආකාරයකින් පව් රැස් කර ගන්නවා. කොහොමද? එයා සංඝයාට දානෙට ආරාධනා කරලා තීරණය කරනවා හොඳ සතෙක් මරලා ඌරෙක් හරකෙක් මරලා දානෙ දෙන්න ඕන මස් එක්ක. ඊට පස්සේ එහෙම හිතලා එයා තීරණය කරලා හරක අරන් වරින් කියන ඕන්න පව් සිද්ධ වෙනවා. සතා ගේන්න කියනකොට ඒ සතා ඇදගෙන එනකොට පව් රැස් වෙනවා. ඊට පස්සේ මේක මරාපන් කියනවා. එතකොට පව් රැස් වෙනවා. ඊළඟට ඒ සතා මරනවා. එතකොට පව් රැස් වෙනවා. ඊළඟට එයා ඒ දානේ හදලා දීලා ගරහනවා. ওই දැනම ওই මස් කෑවේ දානේ මස් දානෙට දීලම ගරහනවා. ඔය ඇසට මස් කෑවේ කියලා. එතකොට ඒ කාරණාවෙනොත් ඒ කාරණා පහෙන් ඒ බොහෝ පව් රැස් කරගන්නවා කිව්වා. මේ දැන සතෙක් මරමරා දානයක් දෙනකොට මම නම් හිතන්නේ දානයකදී දන් දෙන කෙනා දැනම හාමුදුරුවරුන්ට දානයක් දෙන්න ඒ පිණිසම සතෙක් මරයි කියලා මට නම් හිතන්න අමාරුයි. ඒ වගේම මම හිතන්නේ මස් මාංශ වළඳන භික්ෂුන් වහන්සේ නමක් වුණත් මස් මාංශ වලට කෑදරයි කියලා. කෑදරයි කියන්නේ මේකයි. ඔන්න අපි කියමු දුර්භික්ෂයක් එනවා කියලා කණ්ඩ බොණ්ඩ නැතුව වෙන කාලයක්. ඒතකොට යන සතෙක් මේකට ගහලා මරලා කනවද මස් ඕන්නේ අද මස් නැහැ කියලා. මම නම් හිතන්නේ මේ කණ්ඩ බොණ්ඩ නැතත් සතෙක් මරාගෙන මේ මස් කන විදිහ හිතක් මේ ධර්මයක් අහපු කෙනෙකුට නම් හිතෙයි කියලා. මේ ලැබිච්ච දෙයක් වළඳනවා මිසක්කා. එතකොට ඒ නිසා දැන් මම ඒ කාරණාව ජීවක සූත්‍රය ඇසුරින් ඉතින් ජීවක හරියට පැහැදෙනවා භාග්‍යතුන් වහන්සේ මේ දහම් කරුණ විග්‍රහ කරපු එක ගැන. ඒකට ඒකෙන් තේරෙනවා ඉතින් බුද්ධ කාලේත් හරියට කැලැති තිබ්බ එක තමයි මේ නිර්මාංශ ප්‍රශ්නේ. මම හිතනවා මේ දේශනාවෙම සමහර වෙලාවට සමහර අයට ගැටීම් ඇති වෙයි. සමහරවිට සමහර අය හිතයි ඔය මේ විස්තරي කියනවා දන්නවනම් අහන්නෙත් නෑ බන කියලා. ඉතින් ඒ නිසා ඒක තමයි තමන්ගේ හිතවල තියෙන දෘෂ්ටි. මේ දෘෂ්ටි කඩාගත්ත තැන තමයි සරණ පිහිටන්නේ. දැන් මේ මස් කනවා බොනවා කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. කන එක හෝ නැති එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දෘෂ්ටියේ.
දැන් සමහර අයට මස් මාංශ ඇලර්ජික් නම් නොකා ඉන්න ඕන. ඊළඟ මස් මාංශ කන නිසා කොලෙස්ටරෝල් ආදී රෝග වැඩි වෙනවා නම් ඒක නොකා ඉන්න ඕන. ඊට පස්සේ ඒ විදිහට ඒක බලන්න ඕන. එතකොට දෘෂ්ටියයි පිරිසිදු කරගන්න ඕන. ඒ හිතේ බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, සංඝයාගේ සරණ හොඳට පිහිටන්න ඕන. මේ දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටි හිතෙන් මෑත් වෙලා, දුරු වෙලා ගිහිල්ලා. ඉතින් සියල්ල දන්නේ, සියල්ල දක්නේ, කුසල් අකුසල් මොනවද, යහපත අයහපත මොනවද, ඇත්තම පිළිහුඩු මොනවද, ආම ගන්ධය කුමක්ද, බොරු දේ මොකක්ද, මිනිසයා කෙලෙසෙන්නේ කොහොමද, මිනිසයා කෙලෙසෙන්නේ නැත්තේ කොහොමද කියලා දන්නේ, දකින්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ දේ පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ නොවදාළ දේ බැහැර කළ යුතුයි කියන මිත්‍යා දෘෂ්ටික අදහස් බැහැර කරනවා. ඉතින් ඒ නිසා ඒවා අපිට සරණට එන්න හරි උපකාරයි. ඒ කරුණු කාරණා තේරුම් ගන්න. ඒ නිසා අපේ හිතවල දෘෂ්ටිය තව තවත් පිරිසිදු වේවා. ඒ වගේම අපේ හිතෙන් විශේෂයෙන් මේකේ මස් මාංශ කතාවකුත් නෙවෙයි අපිට අල්ලා ගන්න අවශ්‍ය. අපේ හිතවල කෙලෙස් තියෙනවා නම් ඒක තමයි පිළිගඳ. ඒක තමයි පිළිගඳ. ඒ නිසා දැන් එහෙම බලනකොට මේ ලෝකේ සැරිසරාගෙන යනකොට නහයක් නම් තියාගෙන යන්න බෑ මේ කෙලෙස් වල ගඳට. එච්චර කෙලෙස් ගඳ. ඒ නිසා කෙලෙස් ගඳ දුරු කරගෙන මේ කෙලෙස් නැමැති පිළිගඳ දුරු කරගෙන හිත පිරිසුදු කරගෙන සීල සුගන්ධයෙන් ඒ වගේම දහම් සුගන්ධයෙන් සුවඳවත් වූ සිතක් ඇති කරගන්න වාසනාව ලැබේවා.